නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස. බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් විකාශයට පත් කෙරෙන මාගධී පාලි භාෂා අධ්‍යයන පාඩම් මාලාවෙහි 36 වෙනි පාඩමයි අද අපි ආරම්භ කරන්නේ. අද මෙම පාඩමෙන් අපි ඉගෙන ගන්නේ පෙර අපි දැනුවත් වූ පරිද්දෙන් සමාසවලට අයිති අවසන් සමාස දෙක. ඒ සමාස දෙක නම් කරන්නේ බහුබ්බීහි සමාසය සහ අව්‍යයීභාව සමාසය කියලයි. ඒ නිසා අද පාඩමින් අපේ අවධානය මුලින්ම යොමු වන්නේ බහුබ්බීහි සමාසය වෙතටයි. බහුබ්බීහි සමාසය. පාලි භාෂාවේ සමාස අතර ඉතා සංකීර්ණ සමාසයක් තමයි බහුබ්බීහි සමාසය කියලා කියන්නේ. සමාස වෙන්නේ විවිධ වූ පද අතර බව අපි දැනටමත් දන්නවා. පද දෙකක් හෝ ඊට වැඩි ගණනක්. සමාස වන පද වලින් කියවෙන අර්ථයක් තියෙනවා. සමාස පදයෙන් ඉදිරිපත් වෙන්නේ ඒ අර්ථය. සමාස වෙන පද වලින් කියවෙන අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක් සමාස උනාට පස්සේ සමාස පදයෙන් ඉදිරිපත් වෙනවා නම් ඒ සමාසයට තමයි අපි බහුබ්බීහි සමාසය කියලා කියන්නේ. නැවතත් අපි මේ වචන ටික මතක් කරගනිමු. සමාස වෙන්නට පෙර පැවති පද වලින් ඉදිරිපත් වෙන අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක් සමාස වූ පදයෙන් ඉදිරිපත් වෙනවා නම් ඒ සමාසය තමයි බහුබ්බීහි සමාසය කියලා කියන්නේ. අපිට මේ වචනේ ඊටාම හුරු වචනයක්. දස බල කියන වචනය. දස බල කියන වචනය. එහි පද දෙකක් ඇති බව අපිට ඊටාම පැහැදිලි. පළවෙනි පදය දස කියන පදය, දෙවෙනි පදය බල කියන පදය. ඒ අනුව දස බල කියන්නේ බල 10 කියන එකයි. නැත්තම් දස බලයන් කියන එකයි. මේ දස බල කියන පදය අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරනවා. දස බලෝ කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. බල 10කින් යුක්ත වූ පුද්ගලයා කියන අර්ථය තමයි එහි අර්ථය. මේ පදය සමාස පදයක්. දස බලෝ කියන පදය සමාස පදයක්. දස බලෝ කියන පදය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යෙදෙන නිසා ඒ පදය බුද්ධෝ කියන පදයට සමාන පදයක් වෙනවා. ඒ අනුව දස බලෝ කියන්නේ බුද්ධ කියන පදයට සමාන පදයක්. දස බලෝ කියන පදය හැදිලා තියෙන්නේ දස බලානි යස්ස සෝ කියන පදමාලාව එකට එකතු වෙලයි. එහි අර්ථය තමයි බල 10ක් යම් කෙනෙකුට තිබේද ඔහු දස බල නම් වේ කියන එකයි. ඒ අනුව දස බලෝ කියන්නේ බල 10ක් ඇති පුද්ගලයා. දස බලෝ කියන පදේ යොදන්නේ බුදුරජාණන් වහන්සේටයි. දස බලෝ කියන සමාස පදයෙන් බල 10ක් ඇති වෙන ඇති කෙනා කියන අර්ථය කියවෙනු වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන අර්ථය ඉදිරිපත් වෙනවා. සමාස වෙන්න ඉස්සර වෙලා පැවතිච්ච පද වලින් කියවෙන්නේ වෙනත් අර්ථයක්. සමාස වුණාට පස්සේ කියවෙන්නේ තවත් අර්ථයක්. ඒ නිසා තමයි මේ සමාසය බහුබ්බීහි සමාසය නමින් හඳුන්වන්නේ.
අපි තවත් උදාහරණයක් අරගෙන බලමු. බෞද්ධයෝ මේ වචනයත් අහලා තියෙනවා. වජිරපාණී කියන අර්ථය. වජිරපාණී වජිරපාණී කියලා කියන්නේ සක්‍රයාටයි. ඒ අනුව වජිරපාණී කියන්නේ සක්කෝ කියන පදයටම සක්‍රයා කියන අර්ථයේ තියෙන සක්කෝ කියන පදයටම තවත් පදයක්. වජිරපාණී කියන්නේ අනුව සක්‍ර දේවේන්ද්‍රයාටයි. වජිරපාණී කියන පදය බහුබ්බීහි සමාස පදයක්. මේ පදය නිර්මාණය වෙලා තියෙන්නේ වජිරං පානිම්හි යස්ස සෝ කියන පද ටික ආශ්‍රේනුයි. මේ පදවල අර්ථය වජිරං වජ්‍රායුධයක්, යස්ස පානිම්හි යමෙකුගේ අතේ වේද සෝ ඔහු වජිරපාණී වජිරපාණී නම් වේ කියන එකයි. වජ්‍රායුධයක් වජිරයක් යම් කෙනෙකුගේ අතෙහි වේද ඔහු වජිරපාණී නම් වේ කියන එකයි මේ සමාස වාක්‍යයේ අර්ථය. ඒ අනුව වජිර කියන්නේ වජ්‍රය, පාණී කියන්නේ අත, අල්ල. අල්ලෙහි අතෙහි වජ්‍රායුධයක් ඇති තැනැත්තා වජිරපාණී. වජිරපාණී කියන්නේ සක්‍රයාටයි. සමාස වෙන්න ඉස්සර වෙලා තිබිච්ච අර්ථය සමාස වුණාට පස්සේ නිර්මාණය වෙච්ච පදයෙන් ඉදිරිපත් වෙනුවට වෙනත් අර්ථයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ සමාසයට කියනවා බහුබ්බීහි සමාසය කියලා. අපි නැවතත් මතක් කරගත්තොත් සමාස වීමට පෙර පැවති පද වලින් ඉදිරිපත් වෙන අර්ථය වෙනුවට සමාස වූ පදයෙන් වෙනත් අර්ථයක් ඉදිරිපත් වේ නම් ඒ සමාසයට තමයි කියන්නේ බහුබ්බීහි සමාසය කියලා. අපි දැන් උදාහරණ දෙකකින්ම බහුබ්බීහි සමාසයේ ස්වરૂපය අවබෝධ කරගත්තා. අපි තවත් පදයක් අරගෙන බලමු. ජිතින්ද්‍රියෝ කියන පදය අපිට හුරු පදයක්. ජිතින්ද්‍රියෝ. ජිතින්ද්‍රිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. ඒ නිසා ජිතින්ද්‍රියෝ කියන පදය බුදුරජාණන් වහන්සේ වෙනුවට පාවිච්චි වෙන පදයක්. ජිතින්ද්‍රියෝ කියන මේ පදයට බහුබ්බීහි සමාසයටයි අයිති වෙන්නේ. ජිතින්ද්‍රියෝ කියන පදයෙන් ඉදිරිපත් වෙන අර්ථය බුදුරජාණන් වහන්සේ කියන එකයි. හැබැයි ජිතින්ද්‍රියෝ කියන පදය බහුබ්බීහි සමාස පදයක්. මේ පදයේ හැදිලා තියෙන්නේ ජිතානි ඉන්ද්‍රියානි යේන සෝ කියන පදමාලාව ඇසුරෙනුයි. සමාස වෙන්න පෙර ජිතානි කියලා පදයක්, ඉන්ද්‍රියානි කියලා පදයක් අපිට පෙනෙනවා. මේ පදවල අර්ථය තමයි ජයගත් ඉඳුරන් යමකු විසින්ද හෙතෙම ජිතින්ද්‍රිය නම් වේ කියන එකයි. ජයගත් ඉඳුරන් යම් කෙනෙකු විසින්ද හෙතෙම ජිතින්ද්‍රිය නම් වේ කියන එකයි. තවත් පැත්තකින් කිව්වොත් එහෙම යම් කෙනෙකුන් විසින් ඉන්ද්‍රිය ජයගත්තේද ඔහු ජිතින්ද්‍රිය කියන නමින් අඳුන්වනවා කියන එක. සමාස වෙන්න පෙර තිබිච්ච පදවලින් ඉදිරිපත් වුණු අර්ථය තමයි යමෙකු විසින් ජයගත් ඉන්ද්‍රිය ඇත්තේද ඔහු ජිතින්ද්‍රිය නම් වේ කියන එකයි. ඒ අනුව ජිතින්ද්‍රිය කියන පදයේ
පදගත අර්ථයේ ජයගත් ඉඳුරන් ඇති කියන එකයි. එහෙත් එයින් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා එය බහුබ්බීහි සමාසයට වැටෙනවා. සමාස වෙන්න පෙර පැවති පද වලින් වෙනත් අර්ථයක් ඉදිරිපත් වුණා. සමාස වුණාට පස්සේ ඒ අර්ථයේ වෙනුවට තවත් අර්ථයක් ඉදිරිපත් වුණා. ඔය නිසා මේ සමාසයට කියනවා බහුබ්බීහි සමාසය කියලා. අපි නැවතත් මතක් කරගත්තොත් එහෙම බහුබ්බීහි සමාසය කියන්නේ සමාස වන පද වලින් ඉදිරිපත් වන අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක් සමාස වූ පදයෙන් ඉදිරිපත් වන සමාසයටයි. අපි උදාහරණ 3ක් මගින් බහුබ්බීහි සමාසය කුමක්ද කියන එක ඉගෙන ගත්තා. සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණයෙහි බහුබ්බීහි සමාසය ඊතා සවිස්තරව ප්‍රභේද සහිතව විස්තර කරලා තියෙනවා. නමුත් අපි ඒ සියල්ල මෙතනදී අපේ අවධානයට ගන්නේ නැහැ. අපි මූලිකම හැඳින්වීමක් පමණයි මෙතනදී සිද්ධ කරගත්තේ. ඒ අනුව අපි දැන් සමාස පාඩම් මාලාවේ එක් සමාසයක් ඇරුණුකොට අනික් සමාස සියල්ලම හදාරලා අවසానයි. අපි දැනගත්ත සමාස 6ක් ඇති බව අපි ඒ සමාස 6න් සමාස 5ක්ම දැන් දැනගෙන අවසానයි. කම්මදාරේ සමාසය, දිගු සමාසය, තප්පුරිස සමාසය, ද්වන්ද සමාසය, බහුබ්බීහි සමාසය කියන මේ සමාස. අපි ඊළඟට යොමු වෙන්නේ අවසන් සමාසය හැදෑරීමටයි. ඊ අවසන් සමාසය නම් කරන්නේ අව්‍යයීභාව සමාසය කියලයි. අව්‍යයීභාව සමාසය පාලිහි සමාස ප්‍රභේදයන්හි අවසන් සමාස ප්‍රභේදය අව්‍යයීභාව සමාසය. ඇතැම් විට අපි මෙය අභ්‍යයීභාව කියන නමිනුත් හඳුන්වනවා. අව්‍යයීභාව සමාසය, අභ්‍යයීභාව සමාසය. ව්‍ය කියන සංයුක්ත දෙක පාලියෙහි අපි අවිශේෂව පාවිච්චි කරනවා. උදාහරණ හැටියට ව්‍යංජනාක්ෂර කියලා කියනවා, ව්‍යංජනාක්ෂර කියලාත් කියනවා. බොහෝ විට ව්‍ය කියන සංයුක්තය අපිට පාලියට හුඟක් හුරුයි. නමුත් අපි පැරණි පොත්වල ඔය භාවිත දෙකම දැක ගන්න පුළුවන්. අපි කටට හුරු පරිදි එය පාවිච්චියට ගන්නවා. එක්කෝ අව්‍යයීභාව නැතිනම් අභ්‍යයීභාව කියලා. අව්‍යයීභාව සමාසය කියන්නේ සමාසයේ මුල් පදය උපසර්ග හෝ නිපාත වලින් යුක්ත වෙනකොට එය අඳුන්වන සමාසයයි. පැහැදිලි මං හිතන්නේ සමාස පදයේ මුල් පදය උපසර්ගයක් හෝ නිපාතයක් බවට පත් වෙනකොට ඒ සමාසය අඳුන්වනවා අව්‍යයීභාව සමාසය කියලා. මේ සමාස නාමයේ තියෙනවා අව්‍ය කියන පදය. අව්‍ය අපි අව්‍ය කියන පදය පාවිච්චි කරන්නේ එක්කෝ උපසර්ගවලට නැතිනම් නිපාතවලට පාලි භාෂාවේ. අව්‍ය පද කියලා මේවා අඳුන්වනවා. නිපාත පද, උපසර්ග පද කියන දෙක අඳුන්වන්නේ අව්‍ය පද කියලයි. මේවට අව්‍ය පද කියන නම යොදන්නේ වර නොනැගෙන කියන අර්ථයෙන්ුයි. අපි දැන් පාලි භාෂාව යම් තරමක් හදාරමින් ඉන්නේ නාමපද, ක්‍රියාපද, නිපාත පද, උපසර්ග පද කියලා පද වර්ග 4ක් පාලි භාෂාවේ ඇති බව ඉගෙනගෙන තියෙනවා. නාමයක් වර නැගුණාම නාම පද හැදෙනවා. ක්‍රියා මූලයක් වර නැගුණාම ක්‍රියා පද හැදෙනවා.
හැබැයි නිපාත පද හෝ උපසර්ග පද කියන්නේ එහෙම වරණගන්න පුළුවන් පද නෙවෙයි. pāli භාෂාවේ වර නොනැගෙන පද වර්ග දෙක තමයි නිපාත පදයි උපසර්ග පදයි කියලා කියන්නේ. ඒ නිසා මේවා හඳුන්වන්නේ අව්‍ය කියලා. අව්‍ය පද. එහි අර්ථය වර නැගින්නේ නැති කියන එකයි. උපසර්ග පද 20ක් ඇති බව pāli භාෂාවේ අපි දැනගන්න ඕනේ. අපි තව මේ උපසර්ග ඉගෙන ගත්තේ නැහැ. අපි වෙනත් අවස්ථාවක උපසර්ග ටික වෙනම ඉගෙන ගන්නවා. ප, පරා, නී, නී, ඌ, දූ, සං, වී, අව, අනු, පරි, අදි, අබි, පති ආදී වශයෙන් ඒ උපසර්ග සාම්ප්‍රදායික ව්‍යාකරණ පොත්වල නම් කරලා තියෙනවා. නිපාත නම් ඒ විදිහට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. බොහෝ නිපාත pāli භාෂාවේ තියෙනවා. නිපාත පදයක් හරි උපසර්ග පදයක් හරි මුලින් යෙදිලා සිද්ධ වෙන සමාසයට තමයි අව්‍යයීභාව සමාසය කියලා කියන්නේ. අපි උදාහරණයක් අරගෙන සලකලා බලමු. මේ වචනය අපි අහලා තියෙන වචනයක් අනුවාත කියන වචනය. අනුවාත මේ වචනය මේ පදය අව්‍යයීභාව සමාස පදයක්. වාතස්ස අනු කියන විග්‍රහයෙන් ඉදිරිපත් වෙන අර්ථයෙන් තමයි අනුවාත කියන පදය ඉදිරිපත් වෙන්නේ. සුළඟ අනුව හමන අනුවාත. මේ අනු කියලා කියන්නේ උපසර්ග පදයක්. ඒ නිසා උපසර්ග පදයක් සමාස පදයේ මුලින් යෙදෙනවා නම් ඒක අව්‍යයීභාව සමාසය. මේකටම විරුද්ධ වචනේ තමයි පටිවාත කියන එක. න පුප්ප ගන්ධෝ පටිවාත මේති කියලා අපි ධම්මපදයේදී ගාථාවක් කියවනවා. පටිවාත. මෙතන පටි කියලා කියන්නේ උපසර්ගයක්. ඒ අනුව වාතස්ස පති පටිවාත කියලා අපි හඳුන්වනවා. පති කියලා අපි මේ පද දෙක එක්ක වෙනම පාවිච්චි කරනවා. නැත්තම් ට අතර වෙනස අවිශේෂීව පාවිච්චි කරනවා. පටිවාත කියන වචනය අපි අඳුනගන්නේ අව්‍යයීභාව සමාස පදයක් හැටියටයි. ඊළඟට අපි තව උදාහරණයක් අරගෙන බැලුවොත් එහෙම යතා බල කියන වචනය ශක්ති පරිදි කියන අර්ථයෙන් යෙදෙන්නේ. මේ පදයේ යතා කියන පදය නිපාත පදයක්. එය පදයේ මුලයි යෙදිලා තියෙන්නේ. තව පදයක් බලන්න පුරේ භත්ත. පුරේ භත්ත මේක භත්තස්ස පුරේ කියන විග්‍රහයෙන් ඉදිරියට එන්නේ. භත්තස්ස පුරේ. ඒක පුරේ භත්තං කියලා අපි පාලියෙන් පාවිච්චි කරනවා. මෙතන පුරේ කියන වචනය නිපාත පදයක්. මේ අනුව ඔබට පැහැදිලි දැන් නිපාත පදයක් හෝ උපසර්ග පදයක් සමාස පදයේ මුලින් යෙදෙනවා නම් ඒ සමාසයට කියනවා අව්‍යයීභාව සමාසය කියලා. අපි නැවතත් ඒක මතක් කරගත්තොත් එහෙම අව්‍යයීභාව සමාසය කියන්නේ pāli භාෂාවේ නිපාත පදයක් හෝ උපසර්ග පදයක් මුලින් යෙදී සිද්ධ වෙන සමාසයටයි. මේ අනුව අද පාඩමෙන් අපි හැදෑරුවේ pāli භාෂාවේ අව්‍යයීභාව සමාසය සහ බහුබ්බීහි සමාසය පිළිබඳවයි. බහුබ්බීහි සමාසය කිව්වේ සමාස වීමට පෙර පැවති පද වලින් කියවෙන අර්ථයට වඩා වෙනස් අර්ථයක් සමාස වූ පදයෙන් ඉදිරිපත් වීමයි.
නිපාත පද හෝ උපසර්ග පද සමාස පදයේ මුලින් යෙදී තියෙනවා නම් එය අවීභාව සමාසයේ හැටියට හඳුන්වනවා. අපි නිතර පාවිච්චි කරන ගාථා පාඨ ආදීෙහි මේ පද යෙදිලා තියෙන අවස්ථා සලකා ගත්තොත් මේ පදවල pāli භාෂාවේ භාවිතය කෙබඳුද කියලත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඔබ හැම දිනාටම තිරුවන් සරණයි.